අද අප සරත් කාලයේ මංගල්‍යයක් වන කූඩාරම් මංගල්‍යය පවත්වමින් සිටිනවා. මෙම කූඩාරම් මංගල්‍යය තුළින් පියාණන් හා මෑණියන් අපට පිරිනමන අවසන් වැසි ශුද්ධාත්ම දීමනාව ලැබී බහුල වූ හොඳ ඵල හා ශුභාරංචි සේවක ඵල දරන්නට හැකි වේවි කියා මම යාඥා කරනවා. සෑම වසරකම මේ කාලය වන විට අප කූඩාරම් මංගල්‍යයේ අරුත ගැන බොහෝ ඉගෙන ගන්නවා. කූඩාරම් මංගල්‍යය තුල මාලිගාව ඉදිකිරීමේ අරුත ගැබ්වී තිබෙනවා. මෙය දෙවියන් වහන්සේ දුන් දසාඥා ගල්ලෑලි ස්ථීරව තැබිය හැකි ස්ථානයයි. ආත්මික කෝණයෙන් බැලූ විට අපගේ ශරීර ක්‍රිස්තුස් වහන්සේගේ මාලිගාවයි. තවද තමන් මාලිගාව කියාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැවසුවා. එබැවින් කූඩාරම් මංගල්‍යය තුල මාලිගාවේ අමුද්‍රව්‍ය වන අපගේ නැති වූ සහෝදර සහෝදරියන්ව සෙවීමේ හා විගසින් රැස් කිරීමේ ආත්මික අරුත අඩංගු වී තිබෙනවා. මෙය දෙවියන් වහන්සේ අපට අවසන් වැසි ශුද්ධාත්මයේ ස්වර්ගීය ආශිර්වාද බහුලව දෙන මංගල්‍යයක්ය. සිදුවන අනාවැකිමය සිදුවීම් දෙස බලන විට ස්වර්ග රාජ්‍ය සමීප බව අපට දැනෙනවා නේද? තවමත් දේශනා නොකළා වූ පවුලේ උදවිය මිතුරන් හා හඳුනන අය සිටිනවා නම් ඔවුන්ට දෙවියන් වහන්සේගේ සුබපුවත දේශනා කිරීමට අප උපරිමයෙන්ම උත්සාහ කළ යුතුයි. අතීතයේ මෙන් නොවේ. මෑතකදී දැන් බොහෝ දෙනා සවන් විවර කර අසන බවට වූ ශුභාරංචි සෑම දිනකම මට ලැබෙනවා. අප මේ කොරෝනා වෛරසය මැද්දේ සිටින නිසා වෙන්න පුළුවන්. මෙය ලෝ පුරාම සිදු වෙනවා. මෙහි හෝ විදෙස් රටවල වේවා අපට සුභාරංචියේ දේශනා කිරීමට කැමැත්තක් ඇති මනසක් ඇති තාක් දෙවියන් වහන්සේ නිතරම මාර්ගය විවර කරනවා. එබැවින් අප එය කිරීමේ කැමැත්ත ඇතිකර ගත යුතුය. අප වසංගත ව්‍යාප්තිය තුල සිටින නිසා ඔවුන් සවන් දෙන එකක් නැහැ කියා අප ඍණාත්මකව සිතුවොත් කොයිතරම් උත්සාහ කළත් කිසිම දෙයක් ඉටුවන්නේ නැහැ. වෛරස ව්‍යාප්තිය තුල උවත් මම තව එක් ආත්මයක් හෝ ස්වර්ගයට පමුණුවනවා කියා සිතීමට හැකි නිවැරදි මනසක් හා ඇදහිල්ලක් තිබෙනවා නම් දෙවියන් වහන්සේ විසින් සත්‍ය ප්‍රතික්ෂේප කළ නිවැරදිව සත්‍ය තේරුම් නොගත් අපගේ පවුලේ උදවියව හඳුනන අය හා මිතුරන්වත් සත්‍ය තුලට පමුණුවනවා. දැන් සැබවින්ම සිදුවන්නේ මෙයයි යන සුභාරංචි බොහෝමයක් මට අසන්න ලැබෙනවා. කූඩාරම් මංගල්‍ය සම්බන්ධ බයිබලයේ ඉගැන්වීම් දැන සිටියත් අද නැවත වරක් ආවර්ජනය කිරීමට මද වේලාවක් ගනිමු. ලෙවි කතාව පොතේ 23:33හි දෙවියන් වහන්සේගේ වචනය සොයා බලමු. තවද ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට කියනසේක් ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කරමින් මෙසේ කියා පන්න. මේ 7 වෙනි මාස 15 වෙනි දින පටන් 7 දවසක් ස්වාමින් වහන්සේට කූඩාරම් මංගල්‍ය වන්නේය. අද පූජනීය දින දර්ශනයේ 7 වෙනි මාස 15 වන දින එනම් කූඩාරම් මංගල්‍යයි. පළමුවෙනි දින ශුද්ධ සභා රැස්වීමක් ප්‍රසිද්ධ කර පවත්වා පල්ලා. කිසිම බර වැඩක් නොකරල්ලා 7 දවසක් ගිනි පූජාවක් ස්වාමින් වහන්සේට ඔප්පු කරපල්ලා. 8 වෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පවත්වා ගිනි පූජාවක් ස්වාමින් වහන්සේට ඔප්පු කරපල්ලා. එය මංගල්‍ය රැස්වීමක් බැවින් නුඹලා විසින් කිසිම බර වැඩක් නොකළ යුතුය. දෙවියන් වහන්සේ ලෙවි කතාව 23:34හි විස්තර කළ ආකාරයට අද පූජනීය දින දර්ශනයේ 7 වෙනි මාස 15 වන දින එනම් කූඩාරම් මංගල්‍යයි. අද දින සිට දින 7ක් පුරාවට අප මේ ශුද්ධ කූඩාරම් මංගල්‍ය පැවැත්වීමට දෙවියන් වහන්සේ ඉදිරියට පැමිණෙනවා. 39 වන පදයට යමු. ඒ කෙසේ වුවත් දේශයේ අස්වැන්න රැස් කරගත් කල්හි 7 වෙනි මාස 15 වෙනි දින පටන් 7 දවසක් ස්වාමින් වහන්සේගේ මංගල්‍ය පවත්වා පල්ලා. පළමුවෙනි දින ගරුමය නිවාඩුවක්ද 8 වෙනි දිනත් ගරුමය නිවාඩුවක්ද වන්නේය. පළමුවෙනි දින ලක්ෂණ ගස්වල ඵලද තල් අතුද බොහෝ කොළ ඇති ගස්වල අතුද ගන්නලා ගස්ද රැගෙන 7 දවසක් නුඹලාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ ඉදිරියේහි ප්‍රීති වේයල්ලා. අවුරුද්දකට 7 දවසක් එය ස්වාමින් වහන්සේට මංගල්‍යයක් කොට පවත්වා පල්ලා. එය නුඹලාගේ පරම්පරාවල නිරන්තර පනතක්ය. 7 වෙනි මාසයේ ඒක පවත්වා පල්ලා. ඔවුන් ලක්ෂණ ගස්වල ඵලද තල් අතුද
බොහෝ කොළ ඇති ගස්වල අතුද ගංනලා ගස්ද රැගෙන මාලිගාවේ මළුවේ හෝ තම පියස උඩ අතුරනවා. කූඩාරම් මංගල්‍යය යනු මෙවැනි පැල් සාදා සතියක් පුරාවට දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රීතිවන්නා වූ මංගල්‍යයක්ය. දෙවියන් වහන්සේ අපට ශුද්ධ සභා රැස්වීමක් පැවැත්වීමෙන් මෙම මංගල්‍යය සිහිකර පැවැත්වීමට පැවසුවා. නික්මයාම පොතේ 35:4ට යමු. 7 වෙනි මාස 10 වෙනි දින වන සමගිකමක් කිරීමේ දවසේදී මෝසෙස් ගල්ලෑලි මත දස ආඥාවන් කොටාගෙන කන්දෙන් පහළට බැස්සා. ඔහු දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙනගට බෙදා දී ගල්ලෑලි තබා දෙවියන් වහන්සේට සේවය කිරීම සඳහා කූඩාරමක් තැනිය යුතු බවටත් නිවේදනය කළා. මීට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල් සෙනග තමන් සතු දේ රැගෙන දෙවියන් වහන්සේට බහුලව පඬුරු පූජා කළා. එවිට කූඩාරම තැනීමේ අමුද්‍රව්‍ය ලෙස ඔවුන්ට ඒවා භාවිතා කරන්න පුළුවන් වුණා. නික්මයාම 35:4 බලමු. මෝසෙස් ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මුළු සමූහයට මෙසේ කීය. ස්වාමින් වහන්සේ අනකර කීවා වූ දේ මේය. නුඹලා අතරින් ස්වාමින් වහන්සේට පඬුරක් ගෙනෙල්ලා. කැමති සිතක් ඇති කවරෙක් නොමුත් ස්වාමින් වහන්සේට පඬුරක් කොට රන්ද රිදීද පිත්තලද නිල් රත්නිල් රතු නූල්ද සිහින් හනරෙදිද එළුලොම්ද රතු සායම් පෙවූ බැටළු සම්ද තහස්සම්ද ශිටිම්ලීද එළියදීමට තෙල්ද ආලේප තෙල් වලටත් සුවඳ දුම් වලටත් සුගන්ධ ද්‍රව්‍යයන්ද ඒපෝත් සහ ලයවැස් මෝදෙසා නක මහනික්කයද බැඳීමට මැණික්ද යන මේවා ගෙනේවා. මෙලෙස මෝසෙස් දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙනගට බෙදා දුන් අතර සෙනග කළා වූ සියලු පාපයන් හා අපරාධයන්ට සමාව ලැබුණා. එතැන් සිට ඔවුන් ප්‍රීතියෙන් අමුද්‍රව්‍ය රැගෙන විත් දෙවියන් වහන්සේට කූඩාරමක් තැනුවා. දෙවියන් වහන්සේට ශුද්ධ පූජාවන් පූජා කිරීම සම්බන්ධව 5 වන පදයේ දෙවියන් වහන්සේ ආඥා කළේ කැමති සිතක් ඇති කවරෙක් නොමුත් පඬුරු ඔප්පු කරපල්ලා කියාය. සෙනග දෙවියන් වහන්සේට සතියක් පුරාවට බොහෝ පඬුරු පූජා කළේ ඒ නිසයි. පූජාවන් රැගෙන අය නම් කැමති සිතක් ඇති පෙළඹුණා වූ අයයි. දෙවියන් වහන්සේට පූජාවන් පුද කළ මනුෂ්‍යවුනුත් සිටියා. 20 වන පදයට යමු. එවිට ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මුළු සමූහය මෝසෙස් ඉදිරියෙන් අහක්ව ගියේය. තවද කවුරුන්ද තමුන්ගේ සිත් පොළඹවන ලද්දා වූ කුමක්ද තමුන්ගේ ආත්මයෙන් කැමති කරන ලද්දා වූ සියල්ලෝ අවුත් සම්මුඛවීමේ කූඩාරමේ කර්මාන්ත පිණිසද ඒකේ සියලු මෙහෙය හා ශුද්ධ වස්ත්‍ර පිණිසද ස්වාමින් වහන්සේට පඬුරු ගෙනාවෝය. කූඩාරමේ අමුද්‍රව්‍ය හැම කෙනෙක්ටම රැගෙන එන්න බැහැ. සියල්ලට පළමුවෙන් කැමති සිතක් ඇති අයයි. ඔවුන්ට බොහෝ දේවල් නැති වුණත් දෙවියන් වහන්සේට පූජා කිරීමට කැමති සිතක් ඇති අය කූඩාරමේ ඉදිකිරීම් වලට යොදා ගැනීමට කුඩාම අමුද්‍රව්‍ය පවා රැගෙන ආවා. දෙවනුව පෙළඹුණු සිත් ඇති අයයි. දෙවියන් වහන්සේගේ ශුද්ධ කැමැත්ත තේරුම්ගෙන වටහා ගැනීමෙන් සිත් පෙළඹුණා වූ අය මේ කාර්යයට සහභාගී වුණා. මෙසේ කැමති සිතක් හා පෙළඹුණා වූ සෙනග යනු මේ කාර්යය ඉටු කරන්නා වූ සෙනග කියා බයිබලය විස්තර කරනවා. මේ සෙනග සතියක් පුරාවට නොකඩවාම අමුද්‍රව්‍ය දෙවියන් වහන්සේට පුද කළ බවට බයිබලයේ ලියවී තිබෙනවා. 36 පළවන පදය. බෙෂලෙල් සහ ඔහොලියාබ්ද ස්වාමින් වහන්සේ අනකල සියල්ල ලෙස ශුද්ධස්ථානයේ මෙහෙය සියලු ආකාර කර්මාන්ත කරන හැටි දැනගන්නා පිණිස ස්වාමින් වහන්සේ විසින් ප්‍රඥාවත් බුද්ධියත් දෙන ලද්දා වූ නැනවත් සිත් ඇති සියල්ලන්ද වැඩ කරනවා ඇතැයි කීවේය. මෝසෙස් වනාහි බෙෂලෙල් සහ ඔහොලියාබ්ද ස්වාමින් වහන්සේ විසින් සිතෙහි ප්‍රඥාව තබන ලද නැනවත් සිත් ඇති සියලු මනුෂ්‍යයන්ද එනම් ඒ වැඩේ කරන පිණිස පොළොඹව
නොවන ලද සිත් ඇති සියල්ලන්ද කැඳවිය. ඔහු ඊශ්‍රායල් පුත්‍රයන් ශුද්ධස්ථානයේ මෙහේ කර්මාන්ත කිරීමට ගෙනාවා වූ මුළු පඬුරු මෝසෙස්ගෙන් බාරගත්තෝය. සෙනගද උදයක් පාසා තවත් ස්වේච්ඡා පඬුරු ඔහු වෙතට ගෙනාවෝය. ඔවුන් නොකඩවා අමුද්‍රව්‍ය රැගෙන ගියා. ශුද්ධස්ථානයේ සියලු කර්මාන්ත කළා වූ සියලු ශිල්පීහු තම තමන් කළ කර්මාන්තය හැර ඇවිත් මෝසෙස්ට කතා කොට කරන්ට කියා ස්වාමින් වහන්සේ අනකල කර්මාන්ත මෙහෙවරය සඳහා සෑහෙන පමණට හුඟක් වැඩියෙන් සෙනග ගෙනැති කීවෝය. එවිට මෝසෙස්ගේ අනපිට කිසි පුරුෂයෙක්වත් ස්ත්‍රියක්වත් ශුද්ධස්ථානයට පූජා කරන පිණිස තවත් කිසි කර්මාන්තයක් නොකරේවයි මුළු කඳවුරෙහි ප්‍රකාශයක් කරන ලෙස නියමයක් කළෝය. මෙසේ සෙනග පූජාගෙන ඊමෙන් වළක්වනු ලැබුවෝය. මක්නිසාද ඔවුන්ට තිබුණු ද්‍රව්‍ය වැඩ සියල්ල කිරීමට ඔවුන්ට සෑහී ඉතුරුත් විය. වසර 3500කට ඉහතදී සමගිකමක් කිරීමේ දවසේදී මෝසෙස් දසාඥා ලියා ඇති දෙවන ගල්ලෑලි කට්ටලය ඇතිව පහළට පැමිණ ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේගේ කැමැත්ත බෙදා දුන්නා. දෙවියන් වහන්සේගේ ගිවිසුමේ දසාඥා තැබීමට කූඩාරමක් තැනීම ගැන වූ දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගත් විට සියලු සෙනග එය තැනීමට බහුල වූ අමුද්‍රව්‍ය රැගෙන ගියා. මෙමගින් තම පාපයන්ට හා අපරාධයන්ට සමාවදුන් දෙවියන් වහන්සේගේ කරුණාවට ඔවුන් ස්තුති පුද කළා. ඔවුන් දිනපතාම අමුද්‍රව්‍ය රැගෙන ගියා. ඇත්තටම රැගෙනේම සීමා වන තරමටම ඔවුන් බොහෝ දේ රැගෙන ගියා. මාලිගාවට අමුද්‍රව්‍ය නිදහසේ ගෙන යාමට කාලය තිබුණත් තවත් ගෙන එහෙම නවත්වන බවට ප්‍රකාශ කරන දවසක් තිබෙනවා. සතියක් පුරාවට කැමති සිතක් ඇති අය හා සිතින් පෙළඹුණා වූ අයට තමන් කැමති තරමට නිදහසේ දෙවියන් වහන්සේට අමුද්‍රව්‍ය පුද කිරීමට හැකි වුණා. කෙසේ වෙතත් කැමති වුණත් ඔවුන්ට තවත් එසේ කිරීමට නොහැකි දිනයක් පැමිණියා. මටත් මේ කාර්යභාරයට සහභාගී වෙන්න ඕනේ කියා පවසමින් ඔවුන් කොයිතරම් අනර්ඝ පඬුරු රැගෙන ගියත් දෙවියන් වහන්සේ පැවසුවේ තවත් පඬුරු අවශ්‍ය නොවේ කියාය. කූඩාරම් තැනීමේ ඉතිහාසය ගැන යලි සිහිපත් කරන විටදී කොරෝනා වෛරසය පැමිණියේ ඇයි කියා අපට සිතෙනවා. ස්වර්ගයට යනතුරු නිදහසේ දේශනා කිරීමට පුළුවන් කියා අප සිතා සිටියා. ඒ කලින් අපට අපගේ එදිනෙදා ජීවිතයේදී නිදහසේ එසේ කිරීමට හැකි වූ නිසායි. කෙසේ වෙතත් දැන් මුළු ලෝකයාම තමන්ට කළ හැකි දේ සීමා කළ යුතු තත්වයකට පැමිණ තිබෙනවා. රාත්‍රිය පැමිණෙයි. එවිට කිසිවෙකුට වැඩ කරන්නට නොපුළුවන කියා දෙවියන් වහන්සේ පැවසුවා නේද? දැන් අප සිටින්නේ අවශ්‍ය වුණත් වැඩ කළ නොහැකි තත්වයකයි. අප කලින් ඇතැම් විට මම එක දවසක විවේකයක් ගන්නද? නැතිනම් මට මාසයක නිවාඩුවක් ගන්න ඕනේ කියා සිතුවා. කෙසේ වෙතත් දැන් මුළු ලොවම අගුළු දමා තිබෙනවා. දෙවියන් වහන්සේ අපව මෙවැනි තත්වයක තැබුවා. එබැවින් හැකි වූ විට අප මහන්සි වී වැඩ කරමු. ඇතැම් අය පවසන්නේ මම ස්වර්ගයේදී දේශනා කරන්නම් කියාය. ස්වර්ගය යනු අප දේශනා කිරීමට අවශ්‍ය තැනක් නොවේ. දේශනා කිරීම යනු පව්කරුවන්ව පසුතැවිල්ලට ලක් කිරීමයි. ස්වර්ගයේදී සියලු දෙනාම ඒ වන විට වෙනස් වී ධර්මිෂ්ඨ සෙනග ලෙස නැවත උපදිනවා. මෙසේ එහිදී දේශනා කිරීම නිෂ්ඵල හා අනවශ්‍ය දෙයක්. එබැවින් අපට ඉතිරි වී ඇති කාලය මාලිගාවේ අමුද්‍රව්‍ය වන ස්වර්ගයේ සෙනගව නැවතත් දෙවියන් වහන්සේ දෙසට මඟ පෙන්වමින් කාලය ගත කළ යුතුයි. දැන් නෙහෙමියා පොතේ 8ට ගොස් පරණ ගිවිසුම් කාලයේදී පැල් සෑදීමෙන් කූඩාරම් මංගල්‍යය පැවැත්වුණු ආකාරය සොයා බලමු. පරණ ගිවිසුමේදී ඔවුන් කූඩාරම් මංගල්‍යය පැවැත් වූ ආකාරය බලමු. 13 වන පදය. දෙවනිදා මුළු සෙනගගේ පියවංශවල ප්‍රධානියෝද පූජකයෝද ලෙවිවරුද ව්‍යවස්ථාවේ වචන කල්පනා කරන පිණිස ලියන්නා වූ එස්රා වෙතට රැස්වුණෝය. එවිට 7 වෙනි මාසයේ මංගල්‍යයේදී ඊශ්‍රායල් පුත්‍රයන් පැල්වල වාසය කළ යුතුය කියාත් ලියා තිබෙන හැටියට පැල් සාධන පිණිස නුඹලා කඳුකරයට ගොස් ඔලිව අතුද වල් ඔලිව අතුද මරද අතුද තල් අතුද ගනව තිබෙන ගස්වල අතුද ගෙනෙල්ලා යයි ඔවුන්ගේ සියලු නුවරවලද යෙරුසලමෙහිද ප්‍රසිද්ධ කර දැන්විය යුතුය කියාත් ස්වාමින් වහන්සේ මෝසෙස් ලවා අනකෙරූ බව ව්‍යවස්ථාවේ ලියා තිබෙනවා
සම්බ වුණේය. එබැවින් සෙනග ගොස් ඒවා ගෙනවිත් එක් එක්කෙනා තම තමාගේ පියස්ස උඩත් තමුන්ගේ මිදුල්වලත් දෙවියන් වහන්සේගේ ගෘහයේ මිදුල්වලත් වතුර දොරටුවේ එලිමහනෙත් ඒප්‍රයිම් දොරටුවේ එලිමහනෙත් පැල් සාදාගත්තෝය. වාල්කමෙන් මිදී ආ තැනැත්තන් වූ මුළු සභාව පැල් සාදාගෙන පැල්වල විසුවෝය. නූන්ගේ පුත්‍ර වූ යෝෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඊශ්‍රායල් පුත්‍රයෝ එසේ නොකොළෝය. ඉතා මහත් සන්තෝෂයක්ද විය. තවද පළමුවෙනිදා පටන් අන්තිම දවස දක්වා ඔහු දවසින් දවස දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙව්වේය. ඔහු සත් දවසක් මංගල්‍යය පැවැත්වූවෝය. අටවෙනිදා නියමයේ ලෙස ගරුමය මංගල්‍ය රැස්වීමක් වූයේය. නෙහිමියාගේ කාලයේදීත් කූඩාරම් මංගල්‍යය පැවැත්වුණු බව බයිබලය පෙන්වා දෙනවා. ඊශ්‍රායල් සෙනග කාන්තාරයේදී ජීවත් වන විටදී පැල්වල වාසය කළ ආකාරය සිහි කිරීම සඳහා කූඩාරම් මංගල්‍යය පැවැත්වුණු බව නෙහිමියා 8 වන පරිච්ඡේදයේ ලියවී තිබෙනවා. ඔලිවාතුද වල් ඔලිවාතුද මරද අතුද තල් අතුද ගනව තිබෙන ගස්වල අතු වැනි විවිධ අතු වර්ග යොදාගෙන කූඩාරම් මංගල්‍යය සැමරීමට පිටුපස ඇති අර්ථය කුමක්ද? එහෙමනම් බයිබලයේ ගස්වලින් නිරූපණය කරන්නේ කුමක්ද? යෙරමියා පොතේ 5 වන පරිච්ඡේදයට යමු. යෙරමියා 5:14 එබැවින් නුඹලා ඔය වචන කියන නිසා සේනාවල දෙවි වූ ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. බලව නුඹේ මුකයේ තිබෙන මාගේ වචන ගින්නක්ද මේ සෙනග දරද කරන්නෙමි. වෙනත් ලෙසකින් පැවසුවොත් බයිබලයේ විවිධ වර්ගයේ ගස්වලින් නිරූපණය වන්නේ දෙවියන් වහන්සේගේ සෙනගයි. මෙහි මනුෂ්‍යයන්ව දර එනම් ගස් ලෙස විස්තර කර තිබෙනවා. මනුෂ්‍යයන්ව මාලිගාවේ අමුද්‍රව්‍ය ලෙස විස්තර කර ඇති බව අප කලින් නික්මයාම පොතෙනුත් ඉගෙන ගත්තා. එබැවින් ගස් හා මාලිගාවේ අමුද්‍රව්‍ය යන දෙකම භාවිතා වන්නේ මනුෂ්‍යයන්ව නිරූපණය කිරීමටයි. කූඩාරම් මංගල්‍යය යනු සෙනග අමුද්‍රව්‍ය මාලිගාවට පුද කළාක් මෙන් අපගේ නැති වූ සහෝදර සහෝදරියන්ව සොයාගෙන දෙවියන් වහන්සේට පුද කිරීමේ මංගල්‍යයකි. තවද අප දෙවියන් වහන්සේ තුල මාලිගාවක් ලෙස ගොඩනැගෙන බවට එපීස පොතේද ලියවී තිබෙනවා. එපීස 2:19 බලමු. ඒ නිසා නුඹලා තවත් විදේශීයෝවත් ආගන්තුකයෝවත් නොව ශුද්ධවන්තයන් සමග එකනුවර වැසියෝව දෙවියන් වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය. නුඹලා පේරිතයන්ගේත් ප්‍රොපේතවරුන්ගේත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් යේසුස් වහන්සේම එහි කොනේ ප්‍රධාන ගලව සිටින සේක. උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටි එකතු කරන ලදුව ස්වාමින් වහන්සේ තුළ ශුද්ධ මාලිගාවක්ව සෑදීගෙන යන්නේය. උන්වහන්සේ තුළ නුඹලා තාත්මයණන් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගන ලද්දහුය. ඇතැම් අය කනුද ඇතැම් අය බාල්කවලත් ඇතැම් අය කවුළුවල භූමිකාවද ඇතැම් අය පියස්සේද ඇතැම් අය අත්තිවාරමේද භූමිකාව ඉටු කරනවා. දෙවියන් වහන්සේගේ වාසය පිණිස අප යේසුස් වහන්සේ තුළ එකට ගොඩනැගෙන ශුද්ධ ස්ථානය එනම් මාලිගාව බව ලියවී තිබෙනවා. එබැවින් වල් ඔලිවාතුද මරදාතුද වැනි විවිධ අතුවලින් දෙවියන් වහන්සේගේ වාසය පිණිස ඇති මාලිගාවේ අමුද්‍රව්‍ය වන්නා වූ ස්වර්ගීය සෙනගව නිරූපණය වෙනවා. දර එකතු කිරීම සඳහා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගව කඳු හා කෙත් හරහා යව්වා. මෙය ස්වර්ගීය සෙනග ශුද්ධ යෙරුසලෙම් මාලිගාවේ කණු හා අනෙක් අමුද්‍රව්‍ය වීම සඳහා ලොව මුළුල්ලෙන්ම රැස්වන බවට වූ අනාවැකියක්ය. එලිදරව් පොතට යමින් මෙය සනාථ කර ගනිමු. එලිදරව් 3:10 සිට කියවමු. මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂා කළ හේයින් පොළොවේ වසන්නන් පරීක්ෂා කිරීමට මුළු ලෝකයේ පිටට පැමිණෙන්නට තිබෙන්නා වූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂා කරන්නෙමි. ඉක්මනින් එමි.
කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලා ගන්න. ජය ගන්නා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. එපිස 2 ලියවී ඇත්තේ දෙවියන් වහන්සේ තුල අපත් දෙවියන් වහන්සේගේ වාසය පිණිස එනම් මාලිගාව පිණිස එකට ගොඩනගන ලද්දහුය කියාය. එලිදරව් 3:12 ලියවී ඇත්තේ ජයගන්නා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු තවත් එතනින් පිටතට නොයන්නේය. මාගේ දෙවියන් වහන්සේගේ නාමයද මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි. ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන්නැත්තෝ අසාවා. ජයගන්නා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි කියාත් එහි ලියවී තිබෙනවා. මාලිගාවේ කණුව යනු මාලිගාවට යොදා ගැනෙන අමුද්‍රව්‍යයක් නේද? අප සියලු දෙනාම මාලිගාවේ අමුද්‍රව්‍යයි. දෙවියන් වහන්සේගේ වාසය පිණිස ඇති මාලිගාව වීම සඳහා සියෝන් පවුලේ සමාජිකයන් එකට ගොඩනැගෙන ක්‍රියාවලිය තුල සිටින බව දෙවියන් වහන්සේ විස්තර කරනවා. වසර 3500කට ඉහත මෝසෙස්ගේ කාලයේදී දෙවියන් වහන්සේගේ ගිවිසුමේ පූජනීය ගල් ඇලි 2 සදාකාලයටම තැබීම පිණිස කූඩාරම තැනීම සඳහා දෙවියන් වහන්සේගේ උපදෙස් පිළිපැදීමට පෙර සියලු දෙනා පසුතැවිලි වුණා. ඉන්පසු මාලිගාව ඉදිකිරීමේ කාර්ය සඳහා ඔවුන් මෝසෙස් තුලින් දෙවියන් වහන්සේට අමුද්‍රව්‍ය පුද කළා. මෙය ඉටු කිරීම සඳහා ඔහොලියාබ් වැනි මිනිසුන් ඒපෝත් සැට්ට හා දෙවියන් වහන්සේගේ මාලිගාවට අවශ්‍ය සියලු දේවල් සෑදීමට සෑම උත්සාහයක්ම දැරුවා. වසර 3500කට ඉහතදී සිදු වූ මෙම කාර්ය බයිබලයේ සටහන් වුණා. අනාවැකිමය ලෙස මෙම යුගය කූඩාරම් මංගල්‍ය යුගයයි. මේ යුගයේදී දෙවියන් වහන්සේගේ මාලිගාවේ ද්‍රව්‍ය වන දෙවියන් වහන්සේගේ සෙනගව රැස්කිරීමේ කාර්ය සෑම කෙනෙකුටම කරන්න බැහැ. මෙම කාර්ය නොකඩවා උනන්දුවෙන් ඉටු කළ හැක්කේ කැමති සිතක් හා පෙළඹුණා වූ සිත් ඇති අයට පමණයි. තවත් ද්‍රව්‍ය ගෙන එහෙම නැවැත්වීමට දෙවියන් වහන්සේ අනදෙන තුරුම මෙම කාර්ය නොනවත්වා සිදුවනවා. වසර 2000කට ඉහතදී යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණි විට ස්වර්ගයට එසවෙන්නට පෙර උන්වහන්සේ ගෝලයන්ට පැවසුවේ ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරන්න මානුබලාට අනකල සියල්ල පවත්වන්නට උගන්වන්න කියාය. මෙය වසර 2000කට ඉහතදී යේසුස් වහන්සේ කළ ඉල්ලීමයි. එහෙමනම් මේ කූඩාරම් මංගල්‍ය යුගයේදී කූඩාරම් මංගල්‍යයේ අනාවැකිය ඉටු කරන ස්වර්ගීය සෙනගගේ රාජකාරිය කුමක්ද? මම දීර්ඝ පැහැදිලි කිරීමක් නොකළත් ඔබ සමහර විට මේ ප්‍රශ්නයට පිළිතුරු දන්නවා. 2 තිමෝති 4:1 බලමු. දෙවියන් වහන්සේ ඉදිරියෙහිද ජීවත්ව සිටින්නන් සහ මළුන්ද විනිශ්චය කරන්නට සිටින ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඉදිරියෙහිද උන්වහන්සේගේ ප්‍රකාශ වීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණ කරන්නේ නම් දෙවියන් වහන්සේ අපට කරන්න කියා පැවසුවේ කුමක්ද? වචනය දේශනා කරන්න, කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න. දෙවියන් වහන්සේගේ ආඥාවට කීකරු වීමෙන් මාලිගාවේ අමුද්‍රව්‍ය රැස් කිරීමට මෝසෙස් විසින් සෙනගට දෙවියන් වහන්සේගේ කැමැත්ත බෙදා දුන්නා පමණයි. අදටත් අප දෙවියන් වහන්සේගේ ආඥාවට සවන් දෙනවා. වචනය දේශනා කරන්න, කලටත් අකලටත් සූදානම්ව සිටින්න. අපෝස්තුල පාවුල් තුලින් දෙවියන් වහන්සේ බෙදා දෙන උන්වහන්සේගේ හඬට අප සවන් දිය යුතුයි. ඉගැන්වීමෙන් තරවට්ටු කර අවවාද කර අනුශාසනා කරන්න කියාය. 3 වන පදය. මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොයවසා කසනකන් ඇතුව තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස් කරගෙන සත්‍යයට කන් නොදී ප්‍රබන්ධවලට හැරී යන කාලය පැමිණෙන්නේය. නමුත් නුඹ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටින්න, දුක් ඉවසන්න, සුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ වැඩේ කරන්න, නුඹේ සේවය සම්පූර්ණ කරන්න.
ස්වර්ගයේ සෙනග සඳහා ඇති සේවකයෙකුගේ කාර්යය කුමක්ද? එය අපගේ ආත්මික රාජකාරියයි. මේ කූඩාරම් මංගල්‍ය යුගයේදී මාලිගාවේ අමුද්‍රව්‍ය වන ස්වර්ගීය හොඳ ඵල උනන්දුවෙන් රැස් කිරීමෙන් අප දේශනාකරුවෙකුගේ කාර්යය ඉටු කළ යුතුය. කෙසේ වෙතත් සිත් නොපෙළඹෙන්නා වූ අයට කිසිදාක මෙම කාර්යයට සහභාගී විය නොහැකි බව බයිබලය විස්තර කරනවා. ඊශ්‍රායෙල් පුරුෂයන් ලක්ෂ 6ක් මිසරයෙන් පිටතට පැමිණ කිරිහා මීපැණි ගලා යන කානාන් දේශයට ගියා. කෙසේ වෙතත් ලබා දුන් කාර්යයට ඔවුන් සියලු දෙනාම එකතු වුණේ නැහැ. සිත් පෙළඹුණා වූ දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වීමට කැමැති සිත් ඇති අයගෙන් මාලිගාවේ අමුද්‍රව්‍ය රැස් කෙරුණා. ඔහොලියාබ් හා බෙෂලෙල් වැනි මිනිසුන් මේ කාර්යයට බෙහෙවින් දායක වුණා. වසර 3500කට ඉහත සිදු වූ මෙම කාර්යය බයිබලයේ විස්තරාත්මකව සටහන් වුණා. මේ සටහන් තුළින් අප මේ යුගයේදී කලටත් අකලටත් අප මහන්සි වී දේශනා කළ යුතු බව දෙවියන් වහන්සේ අපට තේරුම් කර දුන්නා. දෙවියන් වහන්සේ පැවසුවේ දේශනා කරුවෙකුගේ වැඩ කරන්න, නුඹේ සේවය සම්පූර්ණ කරන්න කියාය. ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය දෙවියන් වහන්සේ අපගෙන් කළ අවසන් ඉල්ලීමයි. අපගෙන් යම් කෙනෙකු යමක් කර දෙන මෙන් ඉල්ලුවොත් අප අහක බලමින් එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේද? එහෙමනම් අපව ගලවන පිණිස දෙවියන් වහන්සේ අපගෙන් කළ ඉල්ලීමටත් අප අහක නොබැලිය යුතුයි. 1 තෙසලෝනික 2:3 කියවමු. මක්නිසාද අපේ අනුශාසනාව මුලාවෙන්වත් අපවිත්‍ර කමින්වත් වංචාවෙන් යුක්තවත් නොවේ. නමුත් සුභාරංචිය බාර ගැනීමට අපි සුදුසෝයයි දෙවියන් වහන්සේ අප ඒතුගත් ප්‍රකාරයටම මනුෂ්‍යයන් නොව අපේ සිත් විමසන දෙවියන් වහන්සේව සතුටු කරන ලෙස කතා කරමුව. දෙවියන් වහන්සේ අපට ශුභාරංචිය දේශනා කරන්න කොයිතරම් දුර යන්න කිව්වද? දෙවියන් වහන්සේගේ ඉල්ලීම උනේ සමාරියාවේද පොළොවේ සීමාව දක්වාද සිටින සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කරන්න. දෙවියන් වහන්සේගේ මේ ඉල්ලීම අසාධාරණයක් නොවේ. ඉල්ලීමක් කරන විටදී හේතුවක් නැති දෙයක් ඉල්ලීමක් කියා කියන්න බෑ. ලෝකයේ සියලු ජාතීන්ට මේ සුභාරංචිය දේශනා කරන්න කියා දෙවියන් වහන්සේ පැවසූ නිසා මේ කාර්ය කිරීමට පැවරුණු අප සියලු සෙනග වෙත ගොස් ඔවුන්ව පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයට බෞතිස්ම කරමින් සිටිනවා. දෙවියන් වහන්සේ අපට අනකල අලුත් ගිවිසුමේ සියලු සත්‍යයන්ට කීකරු වී පැවැත්වීමට හැකිවන පිණිස අප ඔවුන්ටත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කියා දෙනවා. තවමත් මේ සුභාරංචිය නොඇසූ සෙනග අප අවට සිටින්න පුළුවන්. මේ කූඩාරම් මංගල්‍ය තුලින් ඔවුන්ට දේශනා කරමු. අපගේ හදවත්වල වෙනසක් හෝ දෙවියන් වහන්සේගේ වචනයට එකඟව ක්‍රියා කිරීමට කැමැත්තක් නොමැතිව අප මේ කූඩාරම් මංගල්‍ය නොපැවැත්විය යුතුයි. මේ වසරේ ඉතිරි කාලය පුරාවට බොහෝ ඵල නෙලීමේ කාර්යය හා බොහෝ හොඳ ඵල ස්වර්ගයට පමුණුවාලීම සඳහා අප අපගේ මුළු සිතත් මනස හා ආත්මයත් යොදවමු. සියලු ශියෝන් පවුල මේ මංගල්‍යය තුලින් බොහෝ ආශිර්වාද ලබාවියයි බලාපොරොත්තු වෙනවා. ඔබට බොහොම ස්තුතියි.